අයිබෝන් ලංකා නිවුස් කොළඹගෙන රටට මොකද වුනේ? සතියේ දේශපාලන කතිකාව ඉසව් සමගයි ඔබ මේක සිටින්නේ. මම ප්‍රියන්ත කුමාර රණසිංහ. මම රන්සිකා සංජීවනි. අද දවසේ අපේ මාතෘකාව බිග් මැච් උන්මාද විමල්ගේ උපවාසය. ප්‍රියන්ත විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ දිනවල රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නේ. දැන් ඔහු උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. හැබැයි ඒකත් අර කලින් උපවාසය වගේ එකක්මද කියලා සමහරු කියනවා. ඕරන්සි මතක් කරේ අර තුම්මුල්ලේ කුප්පකට ලෙමන් පප් උපවාසය එහෙම නැත්නම් තැඹිලි වතුර උපවාසයේද උපවාසය උපවාසය කියන කාරණාව. අපි දන්නවා දැන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධව සෙල්ලම් නෙමේ වාහන 40කට වැඩි ප්‍රමාණයක් තමන් අවභාවිතාව කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය දේපල අවභාවිතාව කිරීම සම්බන්ධව ලොකු චෝදනාවක් යටතේ අත්අඩංගුවට අරගෙන දැන් දින ගණනාවක් රක්ෂිත බන්ධනාගාරගත කරලා මේ අතරතුර තමයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන අතරතුර තමයි මේ උපවාසය පටන් අරගන්නේ. වෙනදා වගේම විමල් වීරවංශ මන්ත්‍රීවරයා සම්බන්ධව කතා කරද්දී උපවාස සම්බන්ධ ප්‍රශ්නේදී තුම්මුල්ලේ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරිපිට පැවතිච්ච උපවාසය සිහිපත් කරේ ඔබ ඒ නිසා විමල් වීරවංශ මන්ත්‍රීවරයා උපවාසයක් ආරම්භ කරලා තියෙන්නේ මෙන්න මේ සිදුවීමත් සමග මේ කෙදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාට මේ අධිකරණ ක්‍රියාමාර්ග එහෙම නැත්නම් මේ කාරණාව හරහා පෙළගෙනිච්ච කාරණාවල් එක දිහා බලද්දී විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. හේතුව තමයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා හා සමානවම අපි කියන සමානවම මේ රටේ ජනතාවගේ දේපල අවභාවිතා කරපු එහෙම නැත්නම් රාජ්‍ය දේපල අවභාවිතා කරපු බොහෝ කට්ටිය රක්ෂිත බන්ධනාගාරගතව සිටි යුතු මොහොතක තමයි මේ වීරවංශ ඉන්නේ. හැබැයි ඒ අනිත් කට්ටිය කවුරුත් එහෙම රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටියේ නැහැ. දැන් ඒගොල්ලෝ එනවා තතියයි දෙකයි ඔය ලොකු දේශපාලන චරිත තතියයි දෙකයි රෝහලෙන් පස්සේ අපදිල්ල ගෙදර යනවා. ඉතින් ඇයි විමල් වීරවංශට ඒ අයිතිවාසිකම නැත්තේ? විමල් වීරවංශට ඒ අයිතිවාසිකම තියෙන්න ඕන. විමල් වීරවංශට ඒ අයිතිවාසිකම නොලැබීමම සමහර විට ලොකු දේශපාලන ඩීල් එකක් දේශපාලන ගනුදෙනුවක්. මොකද පෙරේද වාර්තා කරලා තිබුණා ඔහු පාර්ලිමේන්තුවට ගිය වෙලාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග බොහෝ වෙලාවක් සාකච්ඡාවක් කරා පාර්ලිමේන්තුවේදී කියලා. මේ හැම එකක්ම දේශපාලන ඩීල් එහෙම නැත්නම් දේශපාලන කාරණාවල් වලට අපෙල ගහලා තියෙනවා. කොහොමවත් අපි දන්නවා මේ උපවාස කාරණාවේදී ඔබට මතක ඇති රන්සි මෙතෙන්දී තමයි අර අනුර සේනානායකගේ සිද්ධියක් එහෙම මතු වෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා එතෙන්ට මේ තුම්මුල් විපාසය කරන වෙලාව එතෙන්ට ගියා කියලා එවලම දුරකථනයෙන් කතා කරලා ගෝඨාභය රාජපක්ෂ අනුර සේනානායකට බැලලා තමසේ අනවදනෙන් කියලා එහෙම පොඩි කෑහෙලකුත් මෙතන දිවිලා පෙන්නවා කොහොමද එදා තත්ත්වය කියලා. ඒ වෙලාව. හැබැයි ඒත් එක්කම දැන් මේ ලෙමන් පප් උපවාසය හා සමාන වෙයිද මේ වෙලිකඩ සිද්ධියක් කියන්නේ. අනිත් පැත්තෙන් වීරවංශ මන්ත්‍රීවරයා මේ තමන්ගේ ළමයි පව මේකට ඇඳගෙන තියෙනවා. දුව පුතා මේ වෙනකොට රෝහල්ගත වෙලා ඉන්නවා කියන කාරණාව තමයි කියන්නේ මේ හේතුව මේ තාත්තා උද්ඝෝෂණේ තාත්තා උපවාසයේ අපිත් උපවාසයේ කියන කාරණා. විමල් වීරවංශ කියන්නේ ප්‍රචාරකයෙක් තමයි. හැබැයි කොහොම නමුත් විමල් වීරවංශ උපවාසය අපහාසයක් බවට පත් කරලා තියෙනවා ලංකාවේ. දැන් වීරවංශ මන්ත්‍රීවරයාගේ මේ උපවාස ක්‍රියාදාමය සමග මම හිතන්නේ මේ ඔහු හැල්ලු කරන්න හදන රටේ නීති. හේතුව තමයි දැන් ඌට චෝදනා එල්ල වෙලා තියෙන්නේ රටේ රාජ්‍ය දේපල අවභාවිතයක්. මහජනතාවගේ දේපල අවභාවිතයක්. සෙල්ලමක් නෙමෙයි වාහන ගණනාවක් අවභාවිතයක් නෙමෙයි චෝදනාව. ඒ චෝදනාවට දක්ෂ නීතිඥයෙක් අල්ලලා නිසි ක්‍රමවේදයකට ඒ අදාළ දේ අධිකරණ ක්‍රියාදාමයන් තුළ තියෙන ගැටලු විසඳාගත යුතු තිබෙනවා. එහෙම නැතුව මේ රාජ්‍ය දේපල අවභාවිතා කරලා එහෙම නැත්නම් විවිධ පාතාල ක්‍රියාකාරකම් වලට විවිධ කුඩු චෝදනාවල් වලට සිරකතලා ඉන්න ඔක්කොම උද්ඝෝෂණය කරොත් ඔක්කොම මේ උපහාස කරන්න පටන් ගත්තොත් අපි නිදහස් කරන්න කියලා රටේ නීතිය කොතෙන්ද ගමන් කරයිද? අනිත් පැත්තෙන් ආණ්ඩුව මේ වෙලාවේ බොහොම උපක්‍රමශීලීව සහ කල්පනාකාරී විදිහට තිබෙනවා මේක එක්කෙනා කරන උපවාස නිසා රටේ නීතිය හැල්ලුවට ලක් වෙන්න දෙන්න බෑ. ඒත් එක්කම මේක පිටිපස්සේ ඩීල් දැන් අර මුලින් සඳහන් කරා මේ අග්‍රාමාත්‍යවරයා සමග පාර්ලිමේන්තුවේ කරච්ච කතාබහ. මේවත් එක්ක ඇති වෙලා තියෙන දේශපාලන ඩීල් නිසා රටේ නීති අවභාවිතය යොදවන්න ආණ්ඩුවටත් විමල්ටත් බෑ. ප්‍රියන්ත ළමයිව ඔල්මාද කරන බිග් මැච් උන්මාදය. දැන් වෙනදාට වඩා උඩුතු වල නේද තියෙන්නේ. පැහැදිලිවම. දැන් මේ බිග් මැච් සංස්කෘතිය අපේ රටේ මේ ලොකු පාසල් වල එහෙම නැත්නම් ගමේ තියෙන පුංචි මහාවිද්‍යාලවල මන්ත්‍රි මහාවිද්‍යාල කරන සෙල්ලමක් නෙවෙයි. මේක මේ ලංකාවේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත්ත ප්‍රධාන පාසල් වල පොඩි
කල්චර් එකක් පොඩි සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේකට ආදි ශිෂ්‍යයෝ දෙමව්පියෝ මේ ඔක්කොම එකතු වෙලා තමයි බිග් මැච් සංස්කෘතියක් මේ හැදුනේ. මේක තුළ තිබුණා පොඩි සොඳුරු ආස්වාදයක් ලැබීමේ හැකියාව තිබුණා මීට පෙර. ඒ කියන්නේ යම් සිද්ධි තියනවා තමයි නමුත් මීට පෙර මේ වගේ ප්‍රචණ්ඩ විදිහට මේ බිග් මැච් සංස්කෘතිය තමයි මේ පාසල් ශිෂ්‍යයන්ගේ හැසිරීම බොහොම ප්‍රචණ්ඩ වෙච්ච ස්වරූපයක් පේන්න තිබුණේ නැහැ. දැන් මේක බොහොම වැඩි වෙලා තියෙනවා. දැන් අපි දන්නවා දැන් මේ බිග් මැච් ආරම්භ වෙනවා කියන කාල සීමාව තුළ මේ වර්ෂයේ මුල අවදීන් වල පොඩි සුරාවට එහෙම නැත්නම් දුම් වැටි වලට එහෙම නැත්නම් පාරේ විනය නීති කඩන්න තමන්ගේ සහෝදර බාලිකාවකට පොඩි මේ උසුළු විසුළු කරලා පොඩි ප්‍රශ්නයක් නිර්මාණය කරන්න අනෙක් පැත්තෙන් තම සහෝදර පාසල් ශිෂ්‍යයෙකුට පහර දෙන්න මේ වගේ කල්ලි කණ්ඩායම් හැදෙන මේ බිග් මැච් ප්‍රශ්නත් එක්ක. දැන් එදා නම් අපි දැක්ක බිග් මැච් එකක් වුණාම ග්‍රවුන්ඩ් එකට මැදට ඔන්න පාසල් දෙකම ඇවිල්ලා පොඩ්ඩක් ගහගත්තා වගේ සිද්ධියක් වුණාට දැන් ඒක ප්‍රසාරණය වෙලා ඊට එහාට පැනලා පිට්ටනින් එළියට පැනලා පාසල් වලට පැනලා රටේ නීතිය තම සතයකට ගණන් ගන්නේ නැතුව චාරයක් සංස්කෘතියක් නැහැ මේ ළමයි හැසිරෙන්නේ එහෙම නැත්නම් පාතාලේ මැර හැසිරෙන විදිහට බිග් මැච් වල මේ පාසල් ශිෂ්‍යෝ අද හැසිරෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක බොහොම නරක තැනකට රට ගමන් කරමින් ඉන්නවා. නරක සිද්ධි බහුතරයක් වාර්තා වෙන්න පටන් අරගන්නවා. නිසා බිග් මැච් සංස්කෘතිය අර ඔබ කිව්වා වගේ උන්මාදයක් සහ ඔලොමලොන්දන්කාරී උන්මාදයක් බවට පත් වෙමින් පවතින. නිසා මේක පරාජය කරන්න ඕන. මේක නවත්ත ගන්න ඕන. මම හිතන්නේ මේකට ආණ්ඩුව විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අපිට පෙරේදාව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ නිවේදනයක් නිකුත් කර අධ්‍යාපන අමාත්‍යවරයා ඕකේනවා පාසල් වල විදුහල්පතිවරුන්ට වහාම චක්ලයකින් කියනවා වහාම මේ සම්බන්ධව තීන්දුව ගන්න විනය ක්‍රියාමාර්ග නිසි විදිහට තෝරන්න මොනවාරි සිද්ධියක් නිර්මාණය වුණොත් ඒකේ වගකීම බාර ගන්න වෙන්නේ කාටද විදුහල්පතිවරයාට කියලා. අනිත් පැත්තෙන් නීති හා සාමය පිළිබඳ අමාත්‍ය සාගර රත්නායක විශේෂ නිවේදනයක් නිකුත් කරනවා රටේ නීති පාසල් ශිෂ්‍යයන්ට එහෙම නැත්නම් කාටවත් විනෝද වීම සඳහා තියෙන අයිතිය ආණ්ඩුවට පාලනය කරන්න බෑ. හැබැයි ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන අසෝබන ලෙස හැසිරෙන විනය විරෝධී වෙනසන සියලු දෙනා සම්බන්ධව රටේ පොදු නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පොලිස්පතිතුමාට සහ අධි අදාළ ආරක්ෂක ආයතන වෙත බල කරන සිටිනවා කියලා. අපිත් කියනවා වෙනදා දැන් එක පැත්තකින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සටන් අරගලේ. ඔවුන් සයිටම් විරෝධී විදිහට අරගලේ කියනවා. නවපද සිද්ධි මේ ශිෂ්‍ය ප්‍රජාව තුළ වාර්තා වෙනවා තමයි. මේ සිදුවීම් කොහොම වුණත් මේ පාසල් ශිෂ්‍යයන්ගේ ක්‍රියාකලාපයන් පාලනය කර ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් නිසි ක්‍රමවේදයක් රට රෝමනා කළ තියෙන මොහොතක් මේ. එහෙම නොවුනොත් හෙට දවසේ පරම්පරාව ගමන් කරන්නේ තවත් අඳුරු තැනකට. අපි අද පසු සතියේ දේශපාලන කතිකාව ඉසව්ව අද දවසේ සමාප්තිය. ලබන සතියේ LNC ඉසව්ව තුලින් හමු වෙමු.